අයිබෝන් සුබෝදෑසනක් වේවා අගෝස්තු මාසේ 4 වෙනිදා දවස බදාදා අද උදා වූ දවස ඔබට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම උදෑසනකම වගේ අදත් නෙස්ටබෝල්ඩ් සමගින් හොඳ සූදානමකින් වැඩසටහන ආරම්භ කරන්නයි අපි මේ යන්නේ ඔබේ ධනාත්මක සිතුවිලි තුලින් තවකෙකුගේ ජීවිතයක් බලගැන්වීමට නෙස්ටබෝල්ඩ් ෆස්ට් කප් සිතුවිලි වැඩසටහන සමගින් එක්වන ඔබට හැකියාව තිබෙනවා ඔබේ සිතුවිල්ල හොඳම වැඩසටහන හොඳම සිතුවිලි අතරට පැමිණියොත් ඔබට නෙස්ටබෝල්ට් වෙතින් වටිනා තෑගි දිනා ගන්නටත් අවස්ථාව තිබෙනවා. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර නෙස්ටබෝල්ට් Facebook පිටුව වෙත පිවිසෙන්න කියලා මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න Facebook පිටුව වෙත පිවිසෙන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් බලමු අද දවසේ ජයග්‍රාහී සිතුවිල්ල කුමක්ද කියලා. ගංගා ඇලතොල හැඩවුණේ ගල් මුල් හෙල් අතරින් බාධක මැදින් ඉදිරියටම ඇදුණු නිසා. ජීවිතෙත් ඒ වගේ හැම බාධකයක්ම අභියෝගයක් කරන් ඉදිරියටම යන්න. නිසකවම ජයට ඇබ හමුවනු ඇත. මේ සිතුවිල්ල නෙස්ටබෝල්ට් ෆස්ට් කප් සිතුවිලි සඳහා යොමු කර තිබෙන්නේ දෙලිනි පබෝදා රණසිංහයි. ඇයට සුබ පතමින් ඔබටත් මෙවැනි සිතුවිලි එක්කාසු කරන්නට ඇරයුම් කරමින් අපි බලමු අද දවසේ පුවත්පත්වල මොනවද සටහන් වෙන්නේ කියලා. ඒ අනුව ගත්තහම විශේෂයෙන්ම මේ නම් සුබදායි කාරණාවක් වන්නේ නැහැ කිසිසේත්ම ලංකාවේ රෝහල්වල ධාරිතාවය පිළිබඳවයි මේ කියන්නේ කොවිඩ් රෝගීන්ගේ තත්ත්වයයි මේ කියන්නේ දිවයින ප්‍රධාන සිරස්තලය ගත්තහම රෝහල් ඇඳන් පිරේ කොවිඩ් රෝගීහු නිවෙස්වල අසරණ වෙති කියලා සඳහන් වෙනවා. ඊළඟට 30%ක්ම ඔක්සිජන් මත යැපෙන තත්වයක් කියලා රාගම රෝහලේ ඡායාරූප සටහනක් සහිතව අද වාර්තාවක් අපට දකින්නට පුළුවන්. කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කෙරෙන ආසාදිතයින් අතරින් 30%ක පමණ ප්‍රමාණයක් මේ වන විට ඔක්සිජන් මත යැපෙන තත්වයක් ඇති වී තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙතෙක් අපේ රටේ නොවුණු තත්ත්වයක් උදා වෙමින් තිබෙනවා. ඒ තමයි ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යාම. අපි දැක්කා ඔක්සිජන් හිගකම නිසා ලෝකයේ ඇතැම් රටවල වැඩි දුර යන්න ඕනේ නැහැ අසල්වාසී ඉන්දියාවේ ඇති වූ තත්ත්වය. තවදුරටත් එය සම්පූර්ණයෙන් පහව ගිහිල්ලා නැහැ. ඒ වගේම අනෙකුත් රටවල් නේපාලය, ඉන්දුනීසියාව ආදී රටවල ඇති වූ තත්ත්වයන් අප දුටුවා. මේවා වත් අපි ආදර්ශයට ගත්තා නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නට නොදී යම් ආකාරයක හෝ පාලනයක් තබා ගන්නට රටේ සමස්තය නායකත්වයේ ඉඳලා ජනතාව දක්වා සියලු දෙනා කටයුතු කිරීමේ වැදගත්කම තවදුරටත් පේන්න තිබෙනවා. තවමත් අප ප්‍රමාද නැති බවයි පෙනෙන්නේ. මේ නිවෙස්වල ඇතැම් රෝගීන් මේ වන විට තවමත් ඉන්නවා. ඒ අතර විශේෂයෙන්ම අවධානය යොමු විය යුතු කණ්ඩායම් වෙතවත් අවධානය යොමු කරගන්න බැරි තත්වයක් මේ ධාරිතා පිරියාම නිසා උද්ගත වෙනවා. ඒක තමයි බරපතල තත්ත්වය. මොකද නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් වයෝවෘද්ධ අය, එහෙම නැත්නම් ගැබිණි මව්වරු, කාන්තාවෝ, දරුවෝ මෙවැනි වඩාත් අවධානය දිය යුතු සංවේදී කාණ්ඩ වෙතවත් අවධානය දෙන්නට නොහැකි තත්ත්වයක් උදා වෙනවා මේ ධාරිතාව ඉක්මවා යාම නිසා. ඊළඟට ඔක්සිජන් හිඟතාවයක් ඇති වුණොත් දැනට ඉන්න ප්‍රමාණයට ඔක්සිජන් කෙසේ හෝ සැපයුවත් ඉදිරියේදී හිඟයක් මතු වුණොත් එය බරපතල තත්ත්වයක් නිර්මාණය කරනවා. එන්නත ලබා ගැනීම නිසා යම් ආරක්ෂාවක් රැකවරණයක් තිබුණත් එන්නත ලබාගත්තු අයට ආසාදනය වුණු තත්ත්වයන් දැනටත් වාර්තා වෙනවා. මියගිය තත්ත්වයන් දැනටත් වාර්තා වෙනවා. නමුත් ඒවායේ අඩුවක් පෙන්눔 කරනවා එන්නත ලබා ගැනීම නිසා. ඒ උවත් ඔක්සිජන් ලබා දීම අවශ්‍ය නම් ඒ අත්‍යවශ්‍යම සිදු විය යුත්තක් බවට පත් වෙනවා. අපි මේ කාරණා සමග දකිනවා ඒ අතරේ එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධව ඡායාරූප සටහන් සහිතවම වාර්තා දිවයින වාර්තා කරනවා. විහාර මහදේවී උද්‍යානයේ එන්නත් කරන මධ්‍යස්ථානයේ ජනපති නිරීක්ෂණයට 24 පැය පුරා ක්‍රියාත්මක එන්නත් කරන මධ්‍යස්ථානයක් විහාර මහදේවී එරිමහන් රංග පරිශ්‍රය ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම දියතොයින පරිශ්‍රය ආරම්භ කොට තිබෙනවා. මේ ස්ථාන නිරීක්ෂණයට ජනාධිපතිවරයා ගිය බව තමයි වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පතත් ප්‍රධාන ඡායාරූපයේ ලෙස උපුටා දක්වමින් දිනමින පුවත්පතේත් අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඒ ආකාරයෙන්ම ප්‍රධාන ඡායාරූපයේ විදිහට මේ එන්නත් කරන මධ්‍යස්ථාන නිරීක්ෂණයට ජනාධිපතිවරයා ගමන් කිරීම. අපි බලමු අරුණ ආදී අනිකුත් පුවත්පත්වල මොනවද තියෙන්නේ. අරුණ පත්තරේ වාර්තා කරනවා කොවිඩ් වැළඳුණු අයට අතුරු ආබාධ 200ක් WHO අනතුරු අඟවයි. මේ දිනවල කොවිඩ් ඒ වගේම ඩෙන්ගු මී උණ මේ ඕනම රෝගයක් ආසාදනය වුණාම ඇතිවන අතුරු ආබාධ ප්‍රමාණය බොහොම වැඩි. විශේෂයෙන් කොවිඩ්
සහ ඩෙන්ගු. කොවිඩ් වැළඳුණු අයට අතුරු ආබාධ 200ක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා කියලා ප්‍රකාශ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒ නිසා මේ සියලු දේ අප අවබෝධ කරගෙන ඒ වෙත වැඩි අවධානය යොමු කරලා පුළුවන් තරම් ආසාදිතයෙකු නොවී ඉඳීමේ වගකීම ඉටු කිරීම තමයි මේ වෙලාවේ අප මත තිබෙන්නේ. ඩෙල්ටා පැතිරෙද්දී සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් කියලා මේ අතරේ විශේෂඥ වෛද්‍ය සංගමය කර තිබෙන ප්‍රකාශයකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ අරුණ පුවත්පතේ. ඉන් පස්සේ අපි අවධානය යොමු කරමු මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ මේ හා සම්බන්ධ කාරණා තිබෙනවාද කියන එක පිළිබඳව විශේෂයෙන් එහිදී අපට මුණ ගැසෙනවා කොවිඩ් ගැන සෑම සතියේම මැති සභේට සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් ලබා දීම පිළිබඳව අද මව්බිම ගෙනෙන වාර්තාවක්. ඒ සමගම සියලු දරුවන්ට ෆයිසර් එන්නත 10ත් 30ත් අතර අයටත් දෙන්න අපේක්ෂා කරනවා. දැන් අධියර වශයෙන් ගත්තහම 30ට වැඩි අයට මුලින් ඊළඟට 18ත් 30ත් අතර අයට ඉන්පසු වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට එන්නත ලබා දීම පිළිබඳ අවධානය රජයේ සෞඛ්‍ය අංශවල යොමු වෙලා තිබෙනවා. ඒ අතරේ විශේෂයෙන්ම පාසල් දරුවන්ට ලබා දෙන එන්නත ෆයිසර් එන්නත කිරීම සඳහාත් රජයේ උත්සාහයක් ගන්නා බව පෙනෙන තිබෙනවා. මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා බව ප්‍රකාශ කර සිටියා. මොකද ලෝකයේ අනිකුත් රටවල් ලබා දෙන එන්නත් පිළිබඳව සලකලා බලලා ඊළඟට මේ දරුවෝ පිළිබඳව සලකලා බලලා එයාට වඩාත් ගැළපෙන එන්නත ලබා දීම කෙරෙහි තමයි රාජ්‍ය අවධානය යොමු වෙලා තියෙන්නේ. එනෝ ෆයිසර් එන්නත කෙරෙහි අවධානය දීලා තිනවා. දැන් අවුරුදු 12 මට්ටම 10 දක්වා ගෙන ඇවිත් අවුරුදු 10 ඉඳලා මේ 30 දක්වා සෑම දිනත් එන්නත් කරන්නට ලක් කිරීම සඳහා කටයුතු කිරීම කෙරෙහි රාජ්‍ය අවධානය යොමු වීම පිළිබඳව එලෙස වාර්තා අපට නිරීක්ෂණය වෙනවා. අද පුවත්පතට එමේදී කොවිඩ් රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාව ඉතාමත් අධිකයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියන්නේ ඉදිරි සති දෙක දැනටමත් තීරණය වී අවසන් කියලත් ඔවුන් තවදුරටත් කර ප්‍රකාශයක් උපුටා දක්වමින් අද පුවත්පත වාර්තා කරන වගේම කලින් පුවත්පතේ අපි උපුටාගත්තු කාරණාව අවුරුදු 12 18 අයට සුදුසු ෆයිසර් එන්නත ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කළා කියලා චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් අද පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. ඒ අතරේ දේශපාලනයේ යෙදෙන ජනතා නියෝජිතයින් ඇතැම් අයට ආසාදනය වීම ආශ්‍රිතීන් බවට පත්වීම වාර්තා වෙනවා. අලුත්ම තොරතුරු තමයි මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා ආසාදිත වී ඇති බවට ඔහු විසින්ම Facebook සටහනක් තැබීම අද පුවත්පතේ පිළිබඳ සටහනක් තියෙනවා. ඇමති මහින්දානන්දටත් කොවිඩ් අද PCR පරීක්ෂාවක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් හෙළි වූ බව තමයි වාර්තා වෙන්නේ. ඒ අතරේ දැනට උදේගම්මන්පිල අමාත්‍යවරයා විමල් වීරවංශ අමාත්‍යවරයා ඒ අය ආශ්‍රිතීන් බවට පත්වීම නිසා ස්වයං නිරෝධායනයට ලක් වෙලා ඉන්නවා. මේ අතරේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එන්නත ලබාගත්තු බවට ප්‍රකාශයක් ඔහුත් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. ඔහු කලින් ආසාදිතයෙකු බවට පත් වුණා. ඔබට මට මතකයි ඒ කාරණාව. කෙසේ වෙතත් ඔහු කියනවා වෛද්‍ය නියෝගයේ නිර්දේශය මත Taman එන්නත ලබා ගැනීමට කටයුතු කළා කියලා. අපට දකින්නට ලැබුණ ඇතැම් අය මේ විපක්ෂ නායකතුමාත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ඇතුළු ඇතැම් ජනතා නියෝජිතයින් ප්‍රකාශ කර තිබුණා ජනතාවගෙන් අවසන් පුරවැසියාට එන්නත ලබා දෙන තුරුත් Taman එන්නත ලබා නොගෙන ඉන්නවා කියලා. හැබැයි එහෙම ඉන්න කාටවත් පුළුවන් කමක් තියනවාද කියන ප්‍රශ්නේ මොහොතේ තිබුණා. බොහෝ දෙනාට Tamanට ලැබෙන පළමු අවස්ථාවේම සෞඛ්‍ය අංශ කියන්නේ එන්නත ලබා ගන්න කියලා. එතකොට ජනතා නියෝජිතයෝද කවුද කියන එක නෙමේ පුරවැසියෝ විදියට එන්නත ලබා ගැනීමත් එක පැත්තකින් යුතුකමක් වගකීමක් වෙනවා. එන්නත ලබා ගැනීමට ලැබෙන පළමු අවස්ථාවේම එන්න තෝර ඉන්නෙත් නැතුව ලැබෙන එන්නත හොඳම එන්නත සලකා බොහෝ රටවල් භාවිත කරන එන්නත් තමයි අපේ රටේත් භාවිත කරන්නේ. ඒ නිසා ලැබෙන එන්නත ලබා ගැනීම තමයි කළ යුත්තේ කියන එක තමයි සෞඛ්‍ය අංශ නිර්දේශය බවට පත් වෙලා තියෙන්නේ. අප අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත වෙත. ප්‍රධාන සිරස්තල දෙකක් එක හා සමානව ජනතා අවධානයට ලක් කරන ආකාරය දකින්නට පුළුවන්. පොහොර තහනම ලිහිල් වෙයි කෝටා ක්‍රමයට ගේන්න අවසර. ලංකාදීපයේ මේ පිළිබඳව විස්තර කරනවා යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් මහා කන්නය සඳහා ආනයනයට යලි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කරනු ලැබීය කියලා. ලංකාදීපයේ එහෙම පළ කරනකොට අද දිනමින පුවත්පත බැලීමේදී ප්‍රධාන සිරස්තලයක් විදිහට මුල් පිටුවේ පහළින්ම දකින්නට පුළුවන් නයිට්‍රජන් පොටෑසියම් අඩංගු කාබනික පොහොර ආනයනයට අවසර කියලා.
එලෙස දිනමින මේ පිළිබඳව වාර්තා කරනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අද මව්බිම පුවත්පත ප්‍රධාන සිරස්තලයක් ලෙසම වාර්තා කරන පොහොර සඳහා නිස්සාරිත නයිට්‍රජන් පොටෑසියම් ගෙන්වන්න අවසර ගැසට් නිවේදනයේ ඊයේ රාත්‍රී මුද්‍රණයට තහනම් කළ රසායනික පොහොර ලයිස්තුවේ නයිට්‍රජන් පොටෑසියම් හා ෆොස්ෆරස් එළියට අරන් ගෙන්වනවා. ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා නගන චෝදනාව මේ පිළිබඳව නගන කාරණාව මෙලෙස අපට මව්බිම පුවත්පතේ තව ඒ සමගම මුණ ගැසෙනවා. ඒකම අපි දිවයින පුවත්පත බැලීමේදී මුල්පිටු වාර්තාවක දැක්වෙනවා. එතුමාම කළ තවත් ප්‍රකාශයක් අද පුවත්පතේ තියෙන ඉස්සලා අපි ඒක පුටගෙන ඉමු. රසායනික පොහොර තහනම රිවර්ස් කරලාද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රශ්න කරනවා මේ රසායනික පොහොර තහනම රිවර්ස් කරලාද යම් යම් අවසරයන් දැන් ලබා දෙමින් තිබෙන්නේ කියලා. ඒ සමග දිවයිනාද වාර්තා කරනවා තහනම් ලයිස්තුවේ තිබුණු රසායනික ද්‍රව්‍ය කිහිපයක් ගෙන්වීමට අවසර ලබා දී ඇති බව. දේශීය කාබනික පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක ඇතුළු රසායනික ද්‍රව්‍ය කිහිපයක් ගෙන්වීමට රාජ්‍ය අවසර දී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිකල මහතා දිවයිනට පැවසූ බව තමයි කියන්නේ. ඊළඟට අරුණ මේ පිළිබඳව ගෙනෙන වාර්තාවේ තියෙනවා පොහොර ආනයනයට අවසර ඉඩ දෙන්නේ කාබනික පොහොර වලට විතරයි ආනයන අපනයන පාලක බලපත්‍ර ලාභීන්ට පමණයි මේ අවස්ථාව තියෙන්නේ කියන එකත් බොහෝ තැන්වල විශේෂයෙන් සඳහන් කර තිබුණා අපට දකින්නට ලැබුණා. පොහොර පිළිබඳව එහෙම වෙනකොට ඊළඟට අපි දකින්නවා ලංකාදීප පුවත්පතේ අනෙක් ප්‍රධාන සිරස්තලයේ විදියට කොතලාවල පනත නවතී. මහත් ආందోලනයට ලක්ව ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන සිකුරාදා එම නැත්නම් 6 වෙනිදා විවාදයට නොගැනීමට රාජ්‍ය තීරණය කර ඇති බව ඊට පහළින් ප්‍රධාන ඡායාරූපයක් මෙසේම පුවත්පතේ දකින්නට පුළුවන්. කොතලාවල පනතට එරෙහිව අන්තරේ විරෝධතාවයත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව පිළිබඳව එලෙස කරුණු වාර්තා කරද්දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ පිළිබඳව විරෝධතා ඒ වගේම ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් විරෝධතා ඊයේ දවසේත් අපට දකින්නට පුළුවන්කම ලැබුණා. මේ කොතලාවල පනත පිළිබඳව ගත්තහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැගේම ආණ්ඩුවේ හවුල්කාර ඇතැම් පක්ෂ නායකයෝ නියෝජිතයෝ පවා මේට එකගත්වයක් පළ නොකරන ආකාරයක් දකින්නට පුළුවන්. අද අරුණ වාර්තා කරනවා කොතලාවල පනතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන. ඇතැම් පාර්ශ්ව එකවරම විරුද්ධත්වයේ පානවා. ඇතැම් පාර්ශ්ව කියනවා සංශෝධන සහිතව ගෙන යුතුයි. මේ ආදී විවිධ මත නිර්මාණය වී තිබෙනවා රාජ්‍ය ඇතුළෙන් ආණ්ඩුව ඇතුළෙන්ම. ඊළඟට අපි අද පුවත්පතේ දකිනවා ප්‍රධාන සිරස්තලයක් ලෙස වැටුප් ගැටලුවට විසඳුම් නැහැ. ගුරු විදුහල්පතිවරු අද කොළඹ වට කරති. රථවාහන විරෝධතාව ප්‍රදේශ කිහිපයකින් කොළඹ නගරයට කියලායි වාර්තා කරන්නේ. මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව විරෝධතා විශාල සහභාගීත්වයක් සහිතව මේ කොවිඩ් තත්ත්වයක් වත් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී අද විදුහල්පති ගුරු සංගම් කොළඹ වට කරනවා කියලා කල්තියාම කිව්වා වගේම 4 වෙනිදා අද මේ කටයුතු කරනවා කියනවා. ගුරු වැටුප් විෂමතාව ගැන ලබන අයවැයේදී විසඳුමක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක එපමණක් නෙවෙයි සියලු රාජ්‍ය සේවකීන්ගේ වැටුප් පිළිබඳව සලකා බැලීමක් ලබන අයවැයෙන් කරනවා කියලා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක් කරලා කියනවා. ගුරුවරු සේවය අත්හැර ගියාසේ සැලකීමේ සූදානමක් නැහැ. සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා උපුටා දක්ව මිනිත්තු වාර්තාවක් තියෙනවා. මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා මේ කැබිනට් මාධ්‍ය හමුවේදී මේ අය සේවය හැර ගියාසේ මොකද රාජ්‍ය සේවය කැඳවලා තිබෙන්නේ. එහෙම පසුබිමක ගුරුවරු විදුහල්පතිවරු සේවයට වාර්තා නොකිරීමත් එක්ක ඒ අය සේවය හැර ගියාසේ සලකනවාද කියලා. රාජ්‍ය කියනවා අප කිසිසේත් එලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. මේ අතරේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් උපුටා දක්වමින් අප දැක්ක වාර්තාවක් තියෙනවා දිනමින පත්තරේ. රට අර්බුදයක ඇති මොහොතක අවුරුදු 24ක් පැවති ගුරු ගැටලුව විසඳන්න කීම අසාධාරණයි කියලයි ඔහු කියන්නේ. අධ්‍යාපන මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් උපුටා දක්වමින් එලෙස එම වාර්තාව අද දිනමිනේ පළ වෙනවා. රාජ්‍ය අසාර්ථක මාර්ගයක ගමන් කරමින් ඉන්නවා කියලා මේ අතරේ ජයුප නායක අරුණ කුමාර දිසානායක කර තිබෙන ප්‍රකාශයකුත් අපිට දිනමින පුවත්පතේ අද දකින්නට පුළුවන්කම තියෙද්දී අපි තවත් කාරණා කීපයකට අවධානය යොමු කරන්නට ඕනේ.
ඒ අතර මව්බිම පුවත්පතට අවධානය දීමේදී යලිත් අපට දයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා ඇසුරිනුත් දකින්නට පුළුවන්කම තිබෙනවා මේ නිදහස් අධ්‍යාපනයේ වළදාන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත උස්සන්නේ නැහැ කියලා කර තිබෙන ප්‍රකාශයක්. ඒ වගේම අවධානය දිනා ගන්නා ඡායාරූපයක් අද අරුණ පුවත්පත වාර්තා කරලා තිබෙනවා මේ අන්තරේ විරෝධතාවයේ අවස්ථාවක්. නිදහස් අධ්‍යාපනයේ මලගම නමින් සටහන් තැබූ මේ නිර්මාණය කරන ලද මිනි පෙට්ටියක් අරගෙන ආවා මේ උද්ඝෝෂණයට. එය ඉහළ සිටගත්තු ඡායාරූපයක් තමයි පළ කරන්නේ අරුණ පුවත්පත. කොතලාවල කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරය ඊයේ සංවිධානය කළ විරෝධතාවයේ සුවිශේෂ අවස්ථාවක් විදිහට මෙය ඉදිරිපත් කරලා තිබෙනවා. ඉන්පස්සේ අපි අරුණ පුවත්පතේ දකිනවා අපි ඊයේත් මේ ගැන කාරණා වාර්තා කරා මියගිය හිෂාලිනී දැරිය ජීවත් වෙච්ච කාමරේ බදියදී නිවසේ ඇයට වෙන් කරලා තිබිච්ච කිසිදු පහසුකමක් නැහැ කියන ඉතා කුඩා කාමරේ සටහනක් තබා තිබෙනවා කියලා බිත්තියේ මගේ මරණයට හේතුව කියන සිංහල අර්ථයෙන් දමිළ වදනක් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කරලා තියෙනවා. තිබිලා අය හමු වෙලා තිබෙනවා. ඒ ගැන ආందోලනයට තුඩු දුන්නා. ඇයගේ සහෝදරයා කියනවා බිත්තියේ ලියලා තිබුණට නංගීට ඉංග්‍රීසි බෑ ඉෂාලිනීගේ අයියා කියයි. එයම මව්බිමත් වාර්තා කරනවා ඉෂාලිනීට ඉංග්‍රීසියෙන් ලියන්න බෑ ලියන්න පුළුවන් බලාගෙන විතරයි සොහොයුරා කියයි කියලා. මේ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය දැඩි අවධානය වෙත යොමු වෙලා තිබෙනවා. ඇයගේ අත්අකුරු පරීක්ෂා කරනවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මේ ඉෂාලිනීගේම අත්අකුරුද කියන එක සනාථ කර ගැනීම සඳහා. ඒ අතර අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අරුණ පුවත්පතේ මෙන්න මෙහෙම එකනංග වාර්තා දෙකක්. සුරාබදු අක්‍රමිකතා දිනකට රුපියල් මිලියන 400ක් රජයට අහිමි වෙයි. මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමයයි කියන්නේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් සුරාබදු ආදායමෙන් දෛනිකව රුපියල් මිලියන 400ක මුදලක් රජයට අහිමි වෙන බව ශ්‍රී ලංකා බලපත්‍රධාරී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමයේ මුදල් අමාත්‍යාංශයට පෙන්වා දීලා තියෙනවා කියලා එක කාරණාවක්. මේ සුරාබදු අක්‍රමිකතා නිසා රජයට අහිමි වෙන බදු ආදායම් පිළිබඳව වාර්තා අපට කොතෙකුත් මුණ ගැසී තිබෙනවා. පසුගිය කාලයේ මුළුල්ලේම කෘත්‍රිම රාජාවාරම් මේ ආදී නිසා රජයට අහිමි වෙන බදු ආදායම් පිළිබඳව. ඊළඟට ඒ සමගම තියෙනවා අරක්කු බෝතලේ ස්ටිකරයට පෙත්සමක් ඉදිරිපත් වීමක් පිළිබඳව. මේ ගැන කාරණාත් විටින් විට අපට මුණ ගැසී තිබෙනවා මේ ස්ටිකරය පිළිබඳව කාරණා. එහි ඇතුල් පිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා මේ පිළිබඳව පෙත්සම ඉදිරිපත් කරමින් අසාදු ලේඛනගත සමාගමකට එය ලබා දීම ආදී කාරණා මූලික කරගෙන තමයි මේ පෙත්සම ඉදිරිපත් වෙන්නේ. ඉන්දිය සමාගමක් සමග එක්ව මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහතික කිරීම සඳහා විශේෂිත ස්ටිකරයක් ඇලවීමේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නව වැඩසටහන අත්විඳීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට මේ විදිහට පෙත්සමක් ඉදිරිපත් වෙලා තියෙනවලු. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම් මිසා රාටිකල, සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මේ ආදී වග උත්තරකරුවන් කරමින් පෙත්සමක් ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වෙනවා. ඒ කාරණාව එහෙම වෙනකොට අපි තාම කනගාටුදායක සිදුවීමක් අද වාර්තා කරන්නට වෙනවා. මව්බිම පුවත්පතෙත් දකින්න අනෙකුත් පුවත්පත්වලත් තිබෙනවා. එන්නත විදින්න යද්දී සිදු වූ අනතුර ලොරි ත්‍රිරෝධ ගැටුමෙන් තෙමස් බිලිඳියක් ඇතුළු තිදෙනෙක් මරුට. මිය යන්නේ ඒ දැරිය බිලිඳියගේ අත්තම්මා සහ ත්‍රිරෝධ රථය පැද වූ රියදුරු. මවට බරපතල බව වාර්තා වෙනවා. පාරේ බොහොම ලිස්සන සුළු ස්වභාවයක් නිරීක්ෂණය වෙනවා. අධික වේගයෙන් ආපු ලොරිය පාලනය කරගන්න බැරුව ගිහිල්ලා මීගොඩ වටරැක ප්‍රදේශයේදී වෙච්ච අනතුරින් මේ අවාසනාවන්ත සිදුවීම වෙනවා. අහිංසක ජීවිත 3ක් අකාලේ මියගිය සිද්ධියක් මෙලෙස අපට කනගාටු වෙනවත් වාර්තා කරන්නට වෙනවා. දිනමිනාදේ පිළිබඳව සටහනක් තබා තිබෙනවා. ලොරියේ පැමිණි මාරයා ජීවිත 3ක් බිලිගනි මාස 3ක බිලිඳියත් ඒ අතර කියලයි කියන්නේ. අප කලින් උපුටගත්තු වාර්තාවල ඉදිරිපත් කරා මේ රජයේ ඇතැම් මැති ඇමතිවරුත් ආසාදිතයින් වීම ආශ්‍රිතයින් වීම කියන කාරණාව. ඒදී නොකියුණු නමුත් සහිතව වාර්තාවක් ලංකාදීපය අද ගෙනවිත් තිබෙනවා. කොරෝනාව අමාත්‍ය කාර්යාල 4ක් වහයි. ඩලස් විමල් ජනක උදය නිරෝධායනය කියලා මේ ඇමතිවරු කීප දෙනෙක් නිරෝධායනයට යොමු වීම පිළිබඳවත් වාර්තා කරනවා. දැන් මේ කාරණා විශේෂයෙන් අප අවසාන වශයෙන් උපුටා ගත්තේ ඉදිරිපත් කරන්නට හිතුවේ දැන් නැවත රාජ්‍ය
සේවයේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා පරිපූර්ණ වශයෙන්. ඒ පිළිබඳව දැඩි විරෝධතාවක් තිබෙනවා. කෙසේ වෙතත් ආරම්භ කරලා තිබෙන අමාත්‍යාංශවල කටයුතු කරගෙන යාමට ජනතාව යාම්වලදී දැඩි ලෙස ප්‍රවේශම් වීම සහ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කටයුතු කිරීම මාර්ගෝපදේශ පිළිපැදීම දැඩිව අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙන්නටයි. ඒ අතරේ ගැබිනි මව්වරු කාන්තාවෝ සේවයට කැඳවීම පිළිබඳව පාර්ලිමේන්තුව තුල දැඩි කතා බහක් ඇති වුණා. යම් විරෝධයක් එල්ලවනවත් දකින්නට ලැබුණා යම් පාර්ශවවල. ඒ වගේම යම් රෝහල්වල හෙද කාර්ය මණ්ඩලවල විරෝධතා දකින්නට ලැබෙනවා මෙලෙස සේවයට කැඳවීම පිළිබඳව. තවත් උපුට ගන්නව නම් විවිධ වූ කාරණා දකින්න පුළුවන්කම තිබුණත් අපට තිබෙන කාල වේලාව මේ පුවත්පත් වාර්තා උපුටා ගන්න තිබෙන වේලාව අවසන් වෙනවා. අද දවසේ පිළිසඳර සුනිල් හඳුන්නෙත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සමග සාකච්ඡා කරන බලාපොරොත්තුවෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.